ආයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවිශිෂාර මදුවන්ත. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. අම්පාර දිස්ත්‍රික්කයේ ඉපැරණි බොදු උරුමය සංරක්ෂණය කරන්නට වැඩපිළිවෙලක්. ව්‍යාපෘතියක් කිරීමේ අදහසක් තියෙනවා. අපි හිතුවා දීඝවාපීන් තමයි අපි ඇත්තටම පටන් ගන්න ඕනේ. ඒකයි විතරම් අපි ඉහළම නිලධාරීන් සියලුම දෙනාම අද මෙහෙම පැමිණියේ. ගුවන් විදුලි කලාව නව මානයකට යොමු කළ බෞද්ධ ගුවන් විදුලියට නව වසයි. ඉදිරියටත් අප හා සමග FM MHz 101.3න් FM MHz 101.5න් රැඳෙන්නට ආරාධනා කරමින් ස්තුතිවන්ත වෙනවා සහයෝගය ලබා දුන් සියලු දෙනාටම මේ වසර 9 පුරාම අඛණ්ඩව මේ සදහම් ක්‍රියාන්විතය ජාතියේ බෞද්ධ ගුවන් විදුලිය ලෙස වැජඹෙන්නට අපට අවකාශය ලබා දීම සම්බන්ධයෙන් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 915ක් දක්වා ඉහළට. කොවිඩ් මඩින්නට ශරීරාවරණ ඇඳුම් අදත් සම්බෝධියෙන්. මෙරට ධර්ම සංනිවේදනයේ මහා යතිවරයාණන් වහන්සේ වූ අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පයක් මත මෙරට ගුවන් විදුලි සංස්කෘතියේ නවමානයක් විවර කරනු ලැබුවේ 2011 වර්ෂයේ අද වෙනි දිනක බෞද්ධ ගුවන් විදුලිය ආරම්භ කරමින්. එලෙස ආරම්භ කළ බෞද්ධ ගුවන් විදුලිය අද අතිසාර්ථක නවවන වසරට පා තැබුවා. ඉතා දුෂ්කර ගමන් මගක් ඔස්සේ ක්‍රමානුකූලව පියවර තැබූ බෞද්ධ ගුවන් විදුලිය වර්තමානය වන විට ගුවන් විදුලි සමීක්ෂණ වාර්තාවන්ට අනුවද සෙසු නාලිකාවන් අභිබවා සිව්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ සුවහසක් ශ්‍රාවක ජනතාව නිසාවෙන්මයි. එලෙසින්ම බාහිර පටිගත කිරීම සහ පොහෝ දින සජීවී විකාශයන් තුළින් ග්‍රාමීය ජනතාව වෙත අපගේ සේවාව තව තවත් සමීප කරවන්නට අප සමත්ව තිබෙනවා. ඉතා සුළු සේවක මඩුල්ලකින් සහ අවම පහසුකම් මැද්දේ සිදු කරන මෙම ක්‍රියාදාමය බෞද්ධ ගුවන් විදුලිය ලද මහා ජයග්‍රහණයක් බව සිහිපත් කළ යුතුමයි. කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර ගෞරව ශාස්ත්‍රවේදී පඬිත අප ගුරු දේවෝත්තම දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 2011 වර්ෂයේ මේ මාසේ 15 වන දින එනම් අද වැනි දිනක බෞද්ධ ගුවන් විදුලිය ආරම්භ කරන්නට යෙදුණා. බෞද්ධ රූපවාහිනී නාලිකාව ආරම්භ කිරීමත් සමග ඇති වුණු බෞද්ධ ප්‍රබෝධය ඒත් එක්කම ලක්වැසි ලෝවැසි ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය බොහෝමත්ම පිරිසිදුව පිවිතුරුව නොඅඬුව ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණු නිසා එපමණක් නෙවෙයි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුණු අසිරිමත් පින්කම් ඒ වගේම සමාජීය කටයුතු මේ සියල්ලකටම දායක වීම සඳහා සදහැවතුන්ට අවස්ථාව සැලසුණා. ඒ නිසාම සදහැවතුන්ගේ ආරාධනාවෙන් බෞද්ධ ගුවන් විදුලිය ආරම්භ කරන්නට කියලා විශේෂයෙන්ම ආරාධනාවක් ලැබුණා. ඒ අනුව තමයි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අරමුණකට අනුව ඒ වගේම සිතුවිල්ලකට අනුව බෞද්ධ ගුවන් විදුලිය ආරම්භ කරන්නට යෙදුනේ. පුරා වසර 9ක් පැය 24 මුළුල්ලෙහිම මෙවැනි ධර්ම sannivedana සේවාවක් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සිද්ධ කිරීම ඊතරම් පහසු කාර්යයක් නෙවෙයි. මේ සියලු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා
අවවාද අනුශාසනා කරන්නට යෙදුණු උතුම් මහා සංඝරත්නය අපි සිහිපත් කළ යුතුමයි. මහා නායක මාහිම්පාණන් වහන්සේලා, අනුනායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු කොට ඇති උතුම් මහා සංඝරත්නය. ඒ වගේම බොහෝම කැපවීමෙන්, බොහොම ඕමනාවෙන්, ශාසනික හැඟීමකින් යුක්තව උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඒ වෙනුවෙන්ම කටයුතු කරන උතුම් මහා සංඝරත්නය ධර්ම දානමය පින්කම සිද්ධ කර ගැනීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ පිළිබඳව ධර්ම දේශකයාණන් වහන්සේලාට අපි මුලින්ම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා, ආශිර්වාද කරනවා. නිදුක්ව නිරෝගීව තව තවත් සම්බුද්ධ ශාසනයේ කටයුතු කරන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවයේ දීර්ඝා සම්පන්නිය සැලසෙන්නට කියලා. බෞද්ධ නාලිකාව ආරම්භ කරපෝ මුල් වකවානුව තුල ඊටාම දුර බැහැර ඉඳලා දුරමඟ ගෙවාගෙන ඇවිදින් මේ අගනුවරට පැමිණලා තමයි මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්න යෙදුනේ. ඒ අපහසුතාවය නායක ස්වාමීන් වහන්සේ විසින් හඳුනාගෙන දායක පින්තුන්ට පහසු වන ආකාරයෙන් ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ තමයි දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සාකා මධ්‍යස්ථාන ආරම්භ කරන්නට යෙදුණා. ඒ නිසා මේ දහම් sannivedana සේවාව තවත් පුළුල් සේවාවක් බවට පත් වුණා පමණක් නෙවෙයි, ඒ තුලින් සදහැවතුන්ට බොහොම පහසුවෙන් ධර්ම මණ්ඩප සඳහා සමීප වෙලා ඊටාම හොඳින් ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරන්නට අවස්ථාව සැලසුණා. සංවත්සරයේ සමරන වෙලාවේ අපි ආශිර්වාද කරන සමස්තයක් වශයෙන් ලක්වාසී ලෝවැසී හැම දිනාටම මේ පින් කර ගන්නට අවස්ථාව සැලසුනේ මූලික වශයෙන්ම අපේ නායක ස්වාමීන් වහන්සේ නිසා. ඒ නිසා අපි මේ රැස් කරගන්න සියලුම පුණ්‍ය ශක්තියෙන් නායක ස්වාමීන් වහන්සේට මුලින්ම අනුමෝදන් කරමු. තව තවත් මේ පින් අනුමෝදන් වෙලා උපදින ආත්ම භාවයක් පාසාම නායක ස්වාමීන් වහන්සේට බොහොම සුවසේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන නිදුක්ව නිරෝගීව දීර්ඝා සම්පන්න පුණ්‍යවන්ත ජීවිත පෙළක් ලබාගෙන උතුම් වූ පැතුම් ලෝතුරා බුදු බව පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් නිස්රයෙන් යුක්තව තව තවත් ධර්ම දානමය පින්කම් සිද්ධ කර ගන්නටත්, ඒ වගේම සමත විදුසුන් භාවනා වඩා සත්‍තිස් බෝධිපාශික ධර්මයන්ද වඩා වර්ධනය කරගෙන චතුස්සත්‍ය ධර්මයන් අවබෝධයෙන් මාර්ගඵල පිළිවෙලටපත් වෙලා උතුම් වූ නිවන් පසක් කරගන්නටත් මේ උතුම් කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. බෞද්ධ නාලිකාව සම්මා සම්බුද්ධ ශාසනය පවතින තුරුම පවත්වාගෙන යන්නට වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. වර්තමානයේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති මෙන්ම බෞද්ධ මාධ්‍යාචාර්යකරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ බෞද්ධ මාධ්‍යාචාලයේ අධ්‍යක්ෂක මණ්ඩලය මෙන්ම පරිපාලන මණ්ඩලයේ පින්වත් පිරිසගේ මඟ පෙන්වීමෙන් අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන්, පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂ මහේෂ්ද අල්විස් මැතිතුමන්, ගුවන්විදුලි ප්‍රධාන උපදේශක KM ආරිසිරි මැතිතුමන්, ගුවන්විදුලි අධ්‍යක්ෂ සහන් වනිකරත්න මැතිතුමන්, වැඩසටහන් අධ්‍යක්ෂ කල්ලාන අලවත්තේගම මැතිතුමන් ප්‍රමුඛ, බෞද්ධ ගුවන්විදුලියේ සෙසු කාර්ය මණ්ඩලයේද කැපවීමෙන් බෞද්ධ ගුවන්විදුලිය ශ්‍රී ලාංකීය ජනතාවගේ ධර්ම සංනිවේදනයේ පරමාදර්ශී හඬ ලෙසින් මේ වන විටත් අපමණ ගෞරවාදරයට පත්ව තිබෙනවා. බෞද්ධ ගුවන්විදුලිය තුළින් උතුම් වූ නිර්මල බුද්ධ භාෂිතයම දේශනා කළ කල්යාණ මිත්‍ර මහා සංඝරත්නය ඉතාමත් ගෞරව නමස්කාර පූර්වකව සිහිපත් කළ යුතුයි. එලෙසින්ම මේ සාර්ථක ගමන් මඟ උදෙසා උපකාර කළ වචනයකින් හෝ දිරිමත් කළ පින්වත් පිරිසත් මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. පින්වත් ඔබ සැමගේ දායකත්වය අපගේ ගමන් මඟ ශක්තිමත් කළ බවත්, දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය ලොවට බෙදා දීමට මහෝපකාරී වූ බවත් නොරහසක්.
එලෙසින්ම ගෙවී ගිය නව වසර සේම සත්සියවස් කාලයක් ඉදිරියටත් බෞද්ධ ගුවන් විදුලිය ඔබේ හිතසුව පිණිසම ක්‍රියාත්මක කිරීම වගකීමක්සේ සලකන බැව් සිහිපත් කළ යුතුයි. මිහිතලයේ විසිරී තිබෙන රටවල් 196ක ජීවත් වන බිලියන 7.8ක් වූ ජනතාව විවිධාකාරයේ භාෂාවන් 6500ක් විතර කතා කරනවා. ඒ වගේම ඒ රටවල් වල විසිරී සිටින ජනතාව 4200කට අධික ආගම් ප්‍රමාණයක් අදහනවා. ඒනොත් ඔබ හොඳ ආකාරයෙන් බලන්න අද වන විට මුළු මහත් ලෝකයේම බොහෝ දිනාගේ ජනප්‍රසාදයට පත්වමින් පවතින මේ දාර්ශනික දර්ශනය එහෙම නැත්නම් උතුම් සම්බුද්ධ දර්ශනය එය බෞද්ධ මාධ්‍ය ජාලය ලෙස මුළු ලෝකෙ පුරාම ව්‍යාප්ත කරන්නට පරම පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් තමයි මේ කටයුතු ආරම්භ කළේ. බෞද්ධ ගුවන්විදුලිය අදට ආරම්භ වෙලා හරියටම අවුරුදු 9ක් සැපිරෙන දවස. අපිට විශ්වාසයි කුසලධම්ම නායක හාමුදුරුවෝ කොහේ හෝ තැනක සිට මේ කටයුතු වෙනුවෙන් අදටත් අපට ආශිර්වාද කරන වග. උන්වහන්සේගේ ඒ දුරදක්නා නුවණ අනුව යමින් අදටත් බෞද්ධ ගුවන්විදුලිය බෞද්ධ රූපවාහිනිය ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නට වර්තමාන විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේට වගේම වර්තමානයේ අපේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මණ්ඩලයට හැකි වෙලා තියෙනවා. ඔවුන්ගේ ඒ නොමද දායකත්වයෙන් අපිට බෞද්ධ නාලිකාව ඉදිරියටත් ක්‍රියාවට නංවන්න ලබා දෙන සහයෝගය මෙපමණකයි කියලා වචන වලට පෙරලන්නට හැකියාවක් නැහැ. ඒ වගේම අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන්ගේ සිට සමස්ත කාර්ය මණ්ඩලයේම ලබා දෙන දායකත්වය ඊටාම අපි කෘතගුණ පූර්වකව සිහිපත් කරන්නටත් මේ අවස්ථාවක් කරගන්න කැමතියි. ඒ වගේම බෞද්ධ නාලිකාව මේ අවුරුදු 9ක කාලය පුරා ආපස්සට හැරිලා බලද්දී එදා සිට අද දක්වාම ධර්ම දේශනාවන් මේ පැය 24 මුළුල්ලේම පවත්වන්නට දේශකයාණන් වහන්සේලා ලෙස වැඩමවා වදාළ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයත් අපි කෘතගුණ පූර්වකව සිහිපත් කරන්නට මේ අවස්ථාවක් කරගන්නට කැමතියි. ඒ වගේම මේ සදහම් ක්‍රියාන්විතය දියත් කරන්නට අපට අවකාශය ලැබෙන්නේ නැහැ. අපට හිත ඇති දායකකාරකාදිය නොමැතිනම් ඔවුන්ගේ දායකත්වයෙන් මේ ධර්ම දානය මුළු ලෝකෙටම බෙදා හදා දෙන්නට අපිට අදටත් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් නැවතත් මේ උතුම් ධර්ම දේශනාවන් සඳහා දායක වෙන, ඒ වගේම සම්බෝධි විහාරස්ථානයේ විවිධ කටයුතු වෙනුවෙන් දායකත්වය ලබා දෙන සියලු දෙනාටම අප හිසනමා ආචාර කරන්නටද මේ අවස්ථාවක් කරගන්නවා. බෞද්ධ ගුවන්විදුලියේ කොඳුනාරටිය එහෙම නැත්නම් අපිට ශක්තිය වෙන්නේ අපට හිත ඇති ශ්‍රාවක පිරිස. ඔවුන් තමයි නිබඳවම විවිධ යෝජනා අදහස් අපිට ඉදිරිපත් කරමින් බෞද්ධ නාලිකාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් යම් පන්නරයක් අපට ලබා දෙන්නේ. ඉතින් අද වන විට මේ ගුවන් විදුලි කලාවේ සුබවාදී හැරවුම් ලක්ෂ්‍ය විදිහට බෞද්ධ නාලිකාව බොහෝ දෙනා පිළිගෙන හමාරයි. බාල තරුණ වැඩිහිටි කොයි කවුරුත් බෞද්ධ ගුවන් විදුලිය ශ්‍රවණය කරගෙන තමන්ගේ හිතසුව පිණිස මේ සදහම් යාන්ත්‍රණය සමග එක් වෙන්න අද බොහෝ දෙනා අත්වැල් බැඳගෙන ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාටමද නැවත නැවත අපගේ හදපිරි පුණ්‍ය අනුමෝදනාව පුද කරමින් ඉදිරියටත් අප හා සමග FM MHz 101.3න් FM MHz 101.5න් රැඳෙන්නට ආරාධනා කරමින් ස්තුතිවන්ත වෙනවා සහයෝගය ලබා දුන් සියලු දෙනාටම මේ වසර 9 පුරාම අකණ්ඩව මේ සදහම් ක්‍රියාන්විතය ජාතියේ බෞද්ධ ගුවන් විදුලිය ලෙස වැජඹෙන්නට අපට අවකාශය ලබා දීම සම්බන්ධයෙන් ඔබ සැමට තෙරුවන් සරණයි. අම්පාර දිස්ත්‍රික්කයේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂණය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලේ මුල් අදියර වශයෙන් අම්පාර දීඝවාපී රාජමහා විහාරස්ථානය සහ අම්පාර එරගම මාණික්කමඩු විහාරස්ථානයන් සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම සංරක්ෂණ වැඩපිළිවෙල සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් එම විහාරස්ථානයන් වෙත ඉකුත්දා පැමිණියා. අම්පාර දිස්ත්‍රික්කයේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂණය කිරීමට ගත වැඩපිළිවෙලේ මුල්ලදියර වශයෙන් අම්පාර දීගවාපී රාජමහා විහාරස්ථානය සහ අම්පාර එරගම පුරාණ මණික්කමඩු විහාරස්ථාන යන විහාරස්ථානයන් සංරක්ෂණය කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් දීගවාපී රාජමහා විහාරස්ථානය නිරීක්ෂණය කිරීමට ඉකුත්දා පැමිණියා. ව්‍යාපෘතියක් කිරීමේ අදහස තියෙනවා. අපි හිතුවා දීඝවාපීන් තමයි අපි ඇත්තටම පටන් ගන්න ඕනේ. ඒකයි විතරම් අපේ ඉහළම නිලධාරීන් සියලුම දෙනාම අද මෙහෙම පැමිණියේ. එහිදී ඔවුන් දිගවාපී රාජමහා විහාරාධිපති පූජ්‍යපාද මහෝය සෝබිත නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර ඓතිහාසික දීගවාපී දාගැබේ සංරක්ෂණ කටයුතු පිළිබඳව සහ දැනට විහාරස්ථානයට ඇති ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී සඳහන් කළා. අලුගල් වලින් හරි දැනටත් තැන් තැන්වල මතුවලා තියෙනවා පුළුවන් වැඩක් අපි අනුරාධපුරයේ සමීපයේ හදනවානේ. ඒක වැඩ දෙවියන් පිටෙන් අපි බලාපොරොත්තු වෙනවා. මේ වැඩ ඉවර කරලා ලබන අවුරුද්දේ මැයි මාසයට හරි පොසොන් එකට හරි විවෘත කරන්න. අනතුරුව අම්පාර එරගම දීගවාපී පරිවාර චෛත්‍ය විහාරස්ථානයේ අද පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් එම විහාරස්ථානය වෙත පැමිණියා. පෞරාණික වටිනාකමකින් යුත් එම ස්ථානය බෞද්ධ ජනතාවට වන්දනා කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරන බවත් එම විහාරස්ථානය වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී සඳහන් කර තිබුණා. මෑත යුගයේ මේ පවතින අසංගත රෝගී තත්ත්වයන් පවතින කාල පරිච්ඡේදයක නමුත් ජාතික අවශ්‍යතාවයක් පිළිබඳව සලකලා නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය රැක ගැනීම සඳහා මතු පරම්පරාව වෙනුවෙන් ලේකම්තුමා ඇතුළු හමුදාපතිතුමාලා ආණ්ඩුකාරතුමිය ප්‍රධානව සියලු දෙනාම අපි ජීවත් වෙන්නේ අපි ආරක්ෂා වෙන්නේ අපේ දීඝවාපී පඬිත ආඳුරු සඳහන් කළා වගේ ඔබතුමාලා නිසා ඔබතුමාලා නොහිටියොත් අපට මේ කාර්යයන් ඉදිරියට කරගෙන යන්න බැහැ. ඒ තරම්ම බලපෑම් තියෙනවා මේ ශාසනයට ජාතියට මේ කටයුතු කරගෙන යන්න. ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමග COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 915 ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ රංගිරි දඹුළු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය රුපියල් මිලියන 5 බැගින්ද හිටපු පළාත් සභා මන්ත්‍රී AMA මානෙල් බණ්ඩාර මහතා රුපියල් 50000ක්ද ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මානෙල් කරුණාවංශ මහතා රුපියල් 16500ක්ද සරත් කරුණාරත්න මහතා රුපියල් ලක්ෂ 5ක්ද COVID-19 ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85යි 73යි 73යි 73 දරන විශේෂ ගිණුමට ඔබගේ පරිත්‍යාගයන්ද බැර කර හැක. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වෛද්‍යවරුන්ට අත්‍යවශ්‍ය වන ආරක්ෂිත ඇඳුම් කට්ටල නිර්මාණය අදත් කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරස්ථාන පරිශ්‍රයේ සිදු කළා. ලෝකයේ අනිත් රටවල හා සංසන්දනයේදී ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය එහෙමත් නැත්නම් COVID-19 වෛරස් ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම වෙනුවෙන් අපේ රටේ සුවවිරුවන් මහත් වූ කැපකිරීමක් සිදු කළා. ඒ නිසාම අපට දකින්න පුළුවන්කම ලැබෙනවා ලෝකයේ අනිත් රටවල හා සංසන්දනය කරලා බලනකොට අපේ රටේ මේ වන විට බොහෝ රෝගීන් ප්‍රමාණයක් සුව වී තිබෙනවා. ඒ වගේම ජීවිත හානි ඉතාමත්ම අවම කරගන්නට ඒ ජීවිත හානි 9ක් සිදු වෙද්දී අනෙක් සියලු රෝගීන් සුවපත් රෝගීන් බවට පත් කරන්න එමෙතන සුවපත් වූ අය බවට පත් කරන්න අපේ රටේ සුවවිරුවන් වෛද්‍යවරුන් මේ වන විට මහත් කැපකිරීමක් ඉටු කළා. අද උදෑසන වෙද්දී අපට අහන්නට දකින්නට ලැබුණා අපේ රටේ මේ COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ බවට නම් කරමින් ඒ ජනතාවට ඉන් පිටවීම
සහ අනිකුත් ජනතාවට ඒ ප්‍රදේශවලට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම නතර කරන්නට යෙදුණා. නමුත් අද උදෑසන වෙද්දී ඒ හුදකලා කෙරුණු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විවෘත කෙරුණා. ඒ කියන්නේ දැන් මේ වන විට ඔබටත් මටත් අපව නරඹන ශ්‍රවණය කරන හැමදෙනාටමත් ලොකු වගකීමක් තිබෙනවා අපේ රටේ මේ වෛරසය පාලනය කරන්නට. අපේ රටේ සුවවිරුවන් කටයුතු කරපු මොහොතක ඒ වෙනුවෙන් ඒ පාලනයෙන් යුතුව සංයමයෙන් යුතුව මේ මොහොතේ කටයුතු කිරීමට ඒ සඳහා ඔබට මට වගකීමක් තිබෙනවා. ඉතින් අද උදෑසන සිට කොළඹ ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ඇදහැළුණු මොහොතක්. නමුත් අපි සුපුරුදු පරිදි මතක් කරන්න ඕනේ අපේ සම්බෝධි විහාරස්ථානයේ බෞද්ධ සංගමේ තරුණ පිරිස අදත් සුපුරුදු පරිදි සම්බෝධි විහාරස්ථානයට ඇවිල්ලා අපි හැමදාමත් මතක් කරනවා වගේ Taman රාජකාරියකට යනවා හා සමානව මේ පරිශ්‍රයට ඇවිල්ලා මේ සුවවිරුවන්ට ඒ ආරක්ෂිත ඇඳුම් නිර්මාණය කිරීමේ කටයුත්තට දායක වුණා. ඉතින් ඒ වෙනුවෙන් අපි සුසන්දේශ පුවත් විකාශය තුළින් හැමදාම ඉඩක් වෙන් කරලා ඒ පිළිබඳව මුළු රටටම ලෝකයටම ඒ තොරතුරු ගෙනාවා. කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව තමයි මේ කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග අපෙන් රටට විය යුතු යුතුයකම හඳුනාගෙන සම්බෝධි විහාරස්ථානයේ මේ කාරණයට අතපොත් තැබුවේ. මෙරට ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසල වන ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ දත්ත යාවත්කාලින කිරීම සඳහා විශේෂ නිවේදනයක් දහම් පාසල් පරිපාලන මණ්ඩලය මගින් නිකුත් කොට තිබෙනවා. මෙරට ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසල වන ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලේ දැනට අධ්‍යාපනය ලබන දූදරුවන් විසින් තමන්ගේ සම්පූර්ණ නම දැනට දහම් පාසලේ අධ්‍යාපනය ලබන ශ්‍රේණිය සහ තමන් හා WhatsApp මගින් සම්බන්ධ විය හැකි දුරකථන අංකයක්ද සහිතව මෙම මාස 22 වෙනිදා හෝ එම දිනයට ප්‍රථම අපගේ WhatsApp දුරකථන අංකය වන 071 486 25 75 යන අංකයට හෝ අප මාධ්‍ය ජාලයට පැමිණ එම තොරතුරු ලබා දෙන ලෙස දහම් පාසලේ විදුහල්පති ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පරිපාලන මණ්ඩලය කාරුණිකව ඉල්ලා සිටී. මහරගම සිරි වජිරඥාන ධර්මායතනාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ පූජ්‍යපාද අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණ පින්කම හෙටට යෙදී තිබෙනවා. මේ වන විට පවතින ව්‍යසනකාරී තත්ත්වයේ හේතුවෙන් මහජන සහභාගීත්වයකින් තොරව පින්කම පැවැත්වීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර අවසන්. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශීය පුවත් විකාශයේ නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශීය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.